ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබ සමගද වනසේක්වා. ලෝකතමන්ගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. ඉන්පසු සමිදානන් වහන්සේ තවත් 70 දෙනෙකු පත් කොට 70 දෙනෙකු පත් කොට තමන් යන්නට අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යවුසේක. උන්වහන්සේ උන්ට මෙසේ වදාළසේක. ගොයම නම් බොහෝය, ගොවීහු නම් විරලය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියානන්ට යාඥා කරන්න. ඉතින් යන්න වග වලසුන් මැදට බැටලු පැටවන් යවන්නාක් මෙන් මම ඔබ යවමි. පසුම්බියක් හෝ මල්ලක් හෝ පාවාහන් හෝ නොගෙන යන්න. මගදී ආචාර කිරීම සඳහා පමාන වන්න. ඔබ යම් ගෙදරකට ඇතුළු කල පළමු කොට මේ ගෙදරට සාමය වේවායි පතන්න. සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරලා එනු ඇත. ඔවුන් දෙන දේ කමින් බොමින් ඒ ගෙදරම නැවති සිටින්න. මන්ද මේ කරුවාසිය වේතනය ලැබිය යුතුය. ගෙයින් ගෙට නොයන්න. ඔබ යම් නුවරකට ඇතුළු කල ඔවුන් ඔබ පිළිගත්තොත් ඔබ ඉදිරියේ තබන දේ වළඳන්න. ඒ සිටින රෝගීන් සුව කරන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ වෙත පැමිණියේයි ඔවුන්ට ප්‍රකාශ කරන්න. ඒත් යම් නුවරකට ඇතුළු කල ඔවුන් ඔබ නොපිළිගත්තොත් ඒ නුවර වීදිවලට ගොස් අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධව අපි ගසා දමමුයි. කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟව ඇති බව දැනගන්නයි කියන්න. මේ මම ඔබට කියමි. ඒ දවසේදී ඒ නුවරට වඩා සුදුමයට සහනය වන්නේය. ඉන්පසු 70 දෙනා ප්‍රීතියෙන් හැරියවුත් ස්වාමිනී ඔබගේ නාමය අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති කීය. උන්වහන්සේ උන්ට කතා කොට සාතන් විදුලියක් මෙන් අහසින් වැටෙනු දුටුමේ. බලන්න සර්පයන් ගුණුස්සඳ පාගන්නටත් සතුරාගේ මුළු ශක්තිය මැඩලන්නටත් මා ඔබට බලය පවරා ඇත. කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. එසේ වුවද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න. ඔබගේ නාමය ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්න. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි සුවිශේෂය වචනයෙන් වචනයකට සම්බන්ධයි. ගිය සතියේ මහවත්ත මංගල්‍ය නිසා මම ආවේ නෑ නේද? මම නෙමේ නේද ආවේ. හරි. මං හිතුවා සමහරට ඔබ සතුට වෙන්නත් ඇති වෙලාවට කලාවට පූජාව ඉවර වෙච්ච එක ගැන නේ. අද ලොකු ෆාදර් නෑ අම්බෝ ඇති අන්තං කියලා. එහෙම කියන්නත් ඇති. නමුත් කෙසේ වෙතත් මගේ ආදර ප්‍රමාන්තයනි මේ හැම වචනයකම සම්බන්ධතාවයක් තියෙනවා. දැන් බය වෙන්න එපා ගිය සතියේ දේශනාවට දෙන්නේ නැහැ. තේරුණාද? නිකන් දේශනාව පැයක් එකක් දෙන්න ගත්තොත් එහෙම විනාශයක් වෙන්නේ නැද්ද? මගේ ආදර ප්‍රමාන්තයනි. ඒ නිසා ගිය සතියේ උන්වහන්සේ අපි කිව්වා අපි කතා කරේ ශ්‍රාවකත්වයේ මිල කියන බලන්න. හයියෙන් කියන්න. ශ්‍රාවකත්වයේ මිල නිසා තමයි අද පූජාවේ සෙනග අඩු වෙලා තියෙන්නේ. ගිය සතියේ කිව්වා එන්න හැබැයි එන්න ආවට තැනක් බලාපොරොත්තු වෙන්න එපා. මම දැන් දේශනාව හොඳට අහලා තිනවා. ඒ නිසා තමයි අද ඇවිල්ලා තියෙන්නේ භූම දානය කරලා එන්නම්. ඩීසල් ටික අරගෙන එන්නම්. නැද්ද? පෙට්‍රල් පොලිමේ නැද්ද? පෙට්‍රල් පොලිමේ ඉඳලා එන්නම්. තේරුණාද? ගෑස් එක හදාගෙන එන්නම්. ඉතින් එහෙම එන්න ගත්තාම එන්න වෙන්නේ නෑ මගේ ප්‍රමාන්තනේ. තේරුණාද කියන එක? මම හිතන්නේ ඒක වෙන්නේ නැති සෙනග අඩු. පෙට්‍රල් නෑ, ඩීසල් නෑ, එන්න විදියක් නෑ. නැද්ද? ඉතින් ඒවා පෝලිං වල ගොඩාක් දෙනෙක් ඇති. ඔබගේ අරගලය මම තේරුම් ගන්නේ නැත්තේ නෑ. තේරුම් ගන්නවා. හැබැයි මගේ ආදර ප්‍රමාන්තනේ එක තැනක අපිට අල්ලගන්න තියෙන දේ අල්ලගත්තේ නැති තැන ඒක මහා ඛේද වාචකයක් වෙනවා.
අපි ගොඩාක් වෙලාවට අපේ අවශ්‍යතාවයන් වලදී කොච්චර පයින් යනවද? අපි ඕන තේ වලදී කොච්චර පෝලිං වල ඉන්නවද? දවස් ගණන් වාහනේ නිදාගෙන ඉඳලා ඩීසල් ටික ගහගන්න, පෙට්‍රල් ටික ගහගෙන තව දවස් 4-5 ඉන්නවද? මගේ ආදරේ පින්වත්නි, නමුත් ඔබගේ ඇතුළාන්ත බලය ලබන ස්වාමීන් වහන්සේ ගාවට එනවා කියන එක ඊට වඩා කොච්චර ගැඹුරුයිද? උන්වහන්සේ එකයි කියන්නේ ඔබ එන්න, හැබැයි ඒ එනවා කියන කේදී ඔබට මිලක් ගෙවන්න වෙනවා. ඒකයි එලිෂා හරක් බාන 12 මරලා ඊට පස්සේ නගුල කඩලා ඒක පුච්චලා තම්බලා කන්න දීලා ආවේ. මිලක් ගෙවන්න තියෙන නිසා. ශ්‍රාවකත්වයේ මිලක්. ඒතර ඒ තැනදී ඔබගේ වෙන කිසි අරමුණක් වෙන්න බෑ. ජේසුවම අරමුණු කරගත්ත ජීවිතයක්. ජේසුවම අරමුණු කරගත්ත ජීවිතයක්. ඒ නිසා තමයි අද දැන් අපිට තේරෙනවා ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ. මේ අරමුණු කරගත්ත ජීවිතය අද සුවිශේෂයේ ආරම්භයේදී මෙන්න මේ ආකාරයෙන් උන්වහන්සේ කතා කරනවා. අපි හැමෝම කියමු. ඉන්පසු ස්වාමින් වහන්සේ තවත් 70 දෙනෙකු පත් කොට ඇයි මේ තවත් 70 දෙනෙක් කියලා කියන්නේ? ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රේමන්තෙනි උන්වහන්සේ පළවෙනි වගන්තියේ එකල උන්වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනා කැඳවා සියලු යක්ෂයන් දුරු කරේ, යක්ෂයන් කරේ බලය ආධිපත්‍යද, රෝග සුව කිරීමේ වරයද පවරාදී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූසේක. තවද උන්වහන්සේ කිසිවක් චාරිකාව සඳහා කිසිවක් නොගන්න, සැරෑටියක්වත් මල්ලක්වත් රොටිවත් මිල මුදල්වත් කමිස දෙකක්වත් නොගන්න. හරියට අද කියවන දේම තමයි ශ්‍රාවකයන්ට කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තනි, ඔබ මම දැනගන්නට ඕනේ බයිබලයේ ශ්‍රාවකයන් කියන්නේ එකයි. උන්වහන්සේ ශ්‍රාවකයන්ව වෙනම යවනවා. දැන් එදා ලුක් 9 ශ්‍රාවකයන්ව යවන්නේ. අද තවත් 70 දෙනෙක්ව යවන්නේ. ශ්‍රාවකයන් 72 දෙනෙක් අතර වෙනසක් තියෙනවා. ශ්‍රාවකත්වය කියද්දී උන්වහන්සේ පව් සමාවේ බලය දෙන්නේ ශ්‍රාවකයන්ට විතරයි. උන්වහන්සේ ශ්‍රාවකයන්ට ඔබ යමක් පොළොවේ බඳිනවද, ස්වර්ගයේ බඳිනවද කියන්නේ ශ්‍රාවකයන්ට විතරයි. ඒක හැමෝටම නෙමෙයි. ඒකයි ගිහි නායකත්වය සහ පූජකවරේ තියෙන වෙනස. ඒක වෙනම කැප වෙන තැනක් මගේ ප්‍රේමවන්තනේ. ඒතර ගිහියාගේ කාර්ය සහ පූජකයාගේ කාර්ය වෙනස්. ඔබට බෑ ඔබට පූජාවට එන්න නැති නිසා ගෙදර තාත්තට බෑ කට්ටිය එක්ක මාරි බිස් ටිකක් අරගෙන නැද්ද ප්ලේන් ටිකකුත් වක් කරගෙන මේ මෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි ගෙදර පල්ලි යන්න බෑ මෙන්න අනුභව කරන්න කියලා කඩලා දෙන්න විදියක් නැහැ. ඒක ඔබට කරන්න බෑ. ඉඳගෙන පව් සමා කරන්න ඉන්න පොලිමේ ඉන්න දන ගහලා පව් කියන්න කියලා යද්දි නැද්ද? එහෙම ඔබට පව් සමා කරගන්න බෑ. නැත්නම් කන්නාඩි ඉස්සරහට ඔබට ඔබම සමාව ඉල්ල ගන්න බෑ. ඒක සක්‍රමේන්තුවක්. ඒක ශ්‍රාවකයන්ටයි ඒක අපි කියන මිනිස්ටීරියල් ප්‍රිස්ට්හුඩ්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මගේ ප්‍රේමවන්තනේ. ඒක නිසා තමයි අපි කැප වෙන්නේ. ඒක වෙනම අත්දැකීමක්. හැබැයි අද හරි ලුක් 9 නෙමෙයි කියවන්නේ. ලුක් 10 නේ කියවන්නේ. ලුක් 10 කතා කරන්නේ මොකක්ද? 72 දෙනෙක්ව පත් කරනවා. මගේ ආදර ප්‍රේමවන්තනේ මේ කැඳවීම තියෙන ඔබට ගිහියෙක් වෙන ඔබගේ කැඳවීමයි අද මේ කතා කරන්නේ. බෞතිස්ම ස්ථාපනය තුළ ඔබ හැම කෙනෙක්ටම දිවැසිවර පූජක රාජකීය එඬේරික කාර්යයක් තියෙනවා. ඒ කාර්යයයි කතා කරන්නේ. ඒ කාර්යය ගැනයි උන්වහන්සේ අවදි කරන්නේ. එතකොට බලන්න වචනය උන්වහන්සේ කතා කරලා කියනවා 72 දෙනෙකු පත්කොට තමන් යන්න අදහස් කළ නගර හා පෙදෙස්වලට තමන්ට කලින් යවුසේක. තමන් ඒ කියන්නේ ජේසු යන්න අදහස් කළ තැන් වලට ජේසුට කලින් එවලා තියෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි මේ ස්වාමීන් වහන්සේ ඔබව කැඳවලා තියෙන තැන. මම ග්‍රෑන්ඩ් පාස් වලට එදී ඒක හරි ක්ලියර්. පියතුමෙක් මිස්සමට එදී හරි ජේසුගේ කාර්යය කරන්න කියලා අපිට පැහැදිලිවම ගෙඩි පිටින් පේනවා. හැබැයි ඔබ විවාහ වෙද්දී මේ ජේසු යන්න තියෙන තැනද දැන් ඔබ කියනවා ඇති ඔබ වහන්සේම ඇවිල්ලා බලන්න කියලා. තේරුණාද මම කන කට්ට නැද්ද? මගේ ආදරේ ජේසු යන්න තියෙන තැනද? එක්සැක්ට්ලි උන්වහන්සේ කතා කරන්නේ මේ ඔබගේ බිරිඳට ජේසු කොහොමද ආදරය කරන්නේ? ඔබගේ ස්වාමිපුරුෂයාට ජේසු කොහොමද ආදරය කරන්නේ? ඒකයි හැමෝටම වඩා මට ආදරේද? එහෙනම් මගේ බැටළු පැටර්න් පෝෂණය කරන්න කියලා කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි
ඔබගේ දරුවන් ඔබට ජේසු බාර දුන්නේ ජේසු දරුවන්ට ආදරය කරන විදියට ආදරය කරන්න. ඇත්තටම අපි මොනවද කරන්නේ? මගේ ආදර පුතේ දේව ප්‍රේමාන්තනේ. අපි අපෙන් මහන්නට කාලය ඇවිල්ලා. මේ ජේසුගේ දේද මම කරන්නේ. නැත්නම් මේක මගේ දෙයක් කරගෙනද? ජේසුගේ දේද මම කරන්නේ. නැත්නම් මේක මට ඕන දෙයක් කරලාද? මගේ ආදර ප්‍රේමාන්තනේ පෞල් ජීවිතය කියන්නේ ස්වාමීන් වහන්සේගේ කැඳවීමක්. අපිට ඕන විදිහට දෙගන්නට අන්න බෑ. අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ, රිද්දන්න බෑ. ඒ නිසා එතන ඔබගේ වගකීමක්. දවස් ගානේ මේක මතක් කරගන්න. දවස් ගානේ මතක් කරගන්න. ඒකයි මතක් කරගන්න ඕන දේ. මේක මගේ කැඳවීම. මගේ ස්වාම්පුරුෂයාට ජේසු කොහොමද ආදරය කරන්නේ? හැමෝටම වඩා මට ආදරේද? එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. මගේ බිරිඳර ජේසු කොහොමද ආදරය කරන්නේ? මගේ දරුවන්ව ජේසු කොහොමද බලාගන්නේ? ඒකට ඔබ ජේසු ගාවට යන්න ඕනේ. ඒක ගිය සතියේ උන්වහන්සේ පෙරලා ගන්නෙ, ෆිල්ටර් කරලා ගන්නෙ. එන්නම් වාලේ එන්න එපා. ඔය ආවට ඔය දේ කරන්න බෑ. ඔබ බලන්න ඉඳගෙන මේක කරන්න පුළුවන්ද කියලා. හැඟීම් වලට වහල් වෙලා ෂෝක් මාරය මාරු කියලා පටන් අරගෙන නන්නත්තර වෙන්න එපා. මගේ ආදර ප්‍රේමන්තනේ ස්වාමින් වහන්සේගේ දේ කරන්න ඔබ ස්වාමින් වහන්සේට පූර්ණව කැප වෙන්න වෙනවා. ඒකයි උන්වහන්සේ යවනු ලබන කෙනෙක්. ඒකයි මෙතන කට්ටියට තාත්තගේ මල ගෙවල් කර කර ඊට පස්සේ ගෙදරට සමුදිදී එන්න වෙලාවක් නැහැ. වල කැඳවීමක්. එතන මගේ ආදර ප්‍රේමන්තනේ හැම තැනකදීම ඔබ මේක් ෂුවර් කරගන්නට ඕනේ. ඔබ ස්ථිර කරගන්නට ඕනේ. මම ජේසුගේ දේද කරන්නේ. ඒක දෙක කරනවා නම් තමයි දේශනාව ඉතුරු ටික ඔබට වැටින්නේ. ජේසුගේ දේනේ මං දැන් මම කරන්නේ. ඔබ ෂුවර් නැත්තම් මේ ජේසුගේ දේ නෙමෙයි කියලා ඉතුරු ටික වැඩක් නැහැ. ගිය සතියේ කිව්වා ඔබ එන්න හරි එන්න මිලක් ගෙවන්න ඕනේ. හරි මිලක් ගෙවලා ආවිල්ලා දැන් කරන්නේ ජේසුගේ දේද? මම හැමදාම කියන්නේ චිරු පුතේ ආක බලාගන්න. මගේ ෆාදර් ගාවට එන්න. දරුවෝ විතරයි උදව් වෙන්නේ ඉංග්‍රීසි මීඩියම් නිසා. ජේසු කතා කරලා ආවා. ආක බලාගන්න. කනෙක්ෂන් එක නැති වෙලා. කනෙක්ෂන් එක නැති වුණායින් පස්සේ අපි කරන්නේ අපිට ඕන දේ. ඒතර ඔබ ස්වාමින් වහන්සේගේ මුලින්ම අහන්නට ඕනේ ස්වාමින් වහන්සේගෙන් අහලද මේ ස්වාමින් වහන්සේගේ දේද මම මේ ස්වාමින් වහන්සේගේ නගුලටද මම අත තිබ්බේ. එහෙනම් ස්ථීර වශයෙන් උන්වහන්සේ මොකක්ද මට කියන්නේ? ඔබ යන්න මම යන්න තියෙන තැන් වලට යන්න. ඕන තැන් වලට නෙමෙයි. ලේසි තැන් වලට නෙමෙයි. අනිත් ස්වාමී එතනට උන්වහන්සේ නිනිවේට යන්න කියලා කියද්දි ජෝනා යනවා කිලෝමීටර 7000 ගාණක් ඈත යනවා ජෝනා යනවා තාසිස් වලට. දෙවනස බලෙන් අදලා නිනිවේට දාන්න. මම කැමති නෑ නිනිවේට. නෑ වුණා මම යන්න තියෙන එතන මම යවන්නේ එතනට ඔබව. ගෝලියෝ කැමති තැන් වලට යවුවේ නෑ. හැබැයි එයාලා ගියේ ජේසු කියන නිසා. සමහර ඔබගේ ස්වාම්පුරුෂයර ඔබ කැමති නෑ. බඳින්න ඉස්සල් එකක් බැඳයින් පස්සේ තව එකක් නියම පොත්ත එළියට ආව ඊට පස්සේ නැද්ද? ඔගේ බිරිඳ අම්මු තේරෙනවා ඔයා වගේ නම් මම ජීවිතේට බඳින්නේ නෑ. ඔය මයි කියලා දැනගෙන හිටියා. හැබැයි මේක ඔබට ජේසු ආදරය කරන්න කියන තැන. එයාට වඩා තව අනිත් ඔක්කොම හොඳ වගේ වෙන්නේ. හැබැයි ජේසු ඔබ යන්න කියන සමාරිය යන්න කියන ගලීලය මේක ජේසුගේ දෙයක් මගේ ප්‍රේමවන්තනේ. එතනදී ඒකයි ජේසුට තියෙන ආදරය නැති වුණොත් ඔය කැඳවීම ඉවරටම ඉවරයි. මම ආදරය කරන්න මම යන්න තියෙන තැන. ඒකයි බෝම්බෙට අහුවෙච්ච ඒ කුරුසේ අත් දෙකයි කකුල් දෙකයි කැඩිලා තියෙන තැන සොල්දාදුවෙක් දැකලා පල්ලියම විනාශ වෙලා කුරුස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතන යටින් ලියලා තියෙනවා ජේසු ලියන විදිහට ඔබගේ දෑත් මගේ දෑත් ඔබගේ දෙපා මගේ දෙපා. මගේ ආදර විමන්දනේ ජේසුට ගොඩක බහැලා ඉන්න බෑ මෙතනට. ඒකයි ජේසු කියන්නේ එතන මම මගේ ඔබගේ බිරිඳට සම්පුරුෂයාට මම ආදරය කරන විදිය. ඒකට ඔබ ඉගෙන ගන්න ඕනේ ආදරය. ජේසු ගාවට එකයි මාර්ක්තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තය කියන්නේ උන්වහන්සේ කන්දු කරේට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳවුසේක. හැමෝම නෙමේ.
මගේ ආදර පෙම්වන්තනි උන්වහන්සේ සේනා කියන යක්කු 2000ක් ආවේශ වෙච්ච මිනිස්සයා ජේසුස් ගාවට එන්න කියලා හද්දි එන්න කියන්නේ නැහැ. ජේසුස් කියනවා යන්න කියලා මාක්තුමාගේ පස්වෙනි පරිච්ඡේදය. යන්න එන්න එපා. ඔබ ගෙදර යන්න. හැමෝටම එන්න කිව්වේ නැහැ. මගේ ආදර පෙම්වන්ත එන්න කියන එකයි මේ ප්‍රශ්නය. අපි ඒක කියනවා devotee and disciple. devotee කියන්නේ භක්තිවන්තයෝ. ඒගොල්ලෝ එන අය නෙමෙයි ගන්න අය. ජේසුස් ගාවට යන්න ගන්න. අදහන්නේ ගන්න. දෙන්න නෙමෙයි. මේ කතා කරන්නේ දෙන අය ගැන. මගේ ආදර පෙම්වන්තනි දෙන තමගේ ජීවිතය දෙන කෙනාට ජේසුස් කතා කරලා කියනවා මම යන්න තියෙන තැන යවන්න ඕනේ. ඔබට ඕන දෙ නෙමෙයි. ඔබට ඕනේ එකයි තමන් කැමතිවන් තමන් වෙත කැඳවුසේක. එසේ කළේ ඔවුන් මාක්තුමාගේ 3:10. එසේ කළේ ඔවුන් ඔබට ප්‍රේතය නම් කළසේක. එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත් සුභාසන දේශනා කරන පිණිස යවන පිණිසත්ය. මගේ ආදර පෙම්වන්තනි ජේසුස් ඊයේ එන්න කිව්වේ, ගිය සතියේ එන්න කිව්වේ, මේ සතියේ යන්න. ඒ කියන්නේ අපිට බෑ සුඛිත මුදිත විදියට ඔයයි මමයි ඔයයි ජේසුස් ආදරේ අපි දෙන්න හරි ආදරේ. දැන් මේක ඔබ විඳින්නේ නැත්නම් ඔබට යන්න විදියක් නැහැ හොඳේ. ඔබ ජේසුස්ගේ සුන්දරත්වය විඳින කෙනෙක් වෙන්න ඕනේ. ජේසුව ආයිත් ඉතින් අර ඇතුළටම දැනෙන කෙනෙක් වෙන්න ඕනේ. ජේසුස්ත් එක්ක පර්සනල් රිලේෂන්ෂිප් එකක් ඕනේ. හැබැයි එතන තිබ්බයි කියලා හැමදාම එතන ඉන්න බෑ. ඒ ආදරෙන් ජේසුස් පුරවන්නේ ඒක අරගෙන යන්න. ඒ අරගෙන යන තැනදී කට්ටක් ගන්න වෙනවා. ඒ යන තැනදී ඔබට ફોකස් එක තියෙන්න වෙනවා. ළඟ ඉන්නවා වගේ නෙමෙයි යද්දී ඔබගේ අරමුණ ක්ලියර් කරගන්න වෙනවා. මගේ ආදර පෙම්වන්තනි උන්වහන්සේකයි තමන් යන්නට අදහස් කළ තැන්වලට යවුසේක. මේ යවනවා කියන එක සංකල්පය මාක්තුමාගේ 16 වෙනි වගන්තිය බලන්න. මාක් 16:15 උන්වහන්සේ ආස්දාගින්නට කලින් උන්වහන්සේ කතා කළා කියනවා. උන්වහන්සේ වුණ නමතා ලොව පුරා ගොස් සකල සත්වයාට සුභාසන දේශනා කරන්න ගොස් යනවා කියන එක. ඒ නිසා අපිට බෑ මගේ ප්‍රේමවන්තනි කම්ෆර්ට් සෝන් එකක ඉන්න. සුඛිත මුදිත තැනක. අනේ වැඩි කරදර එපා. ආගම උනත් වැඩි අදහන්න බෑ. ඒ කියන්නේ වැඩි කරගත්තොත් කරදරයි. ඒ නිසා පිනක් දහමක් කරගෙන පිනක් දහමක් කරගෙන ෂේප් එකේ කොන්තයක් කියාගෙන නුවානයක් කරගෙන ෂේප් එකේ ඉන්න නෙමෙයි. ඔබව කැඳවන්නේ. යන්න වෙනවා. පිඟන් හොදන්න ඕන බින්දෙන්න. ගෙඩි තියෙන ගස් වලට තමයි ගල් ගහන්නේ. වවුල හිටියත් ගහනවා. ඒක වෙනම කතන්දරයක්. තේරෙනවද? ගල් ගහපු ගෙඩිම කියලා හිතන්න බෑ. වවුල එලවන්නත් ගහනවා. ඉතින් ඔබගේ ජීවිතේ යවනු ලබන කෙනෙක්. ඒ යවන්නේ කොහොමද? මගේ ආදර පෙම්වන්තනි වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ කතා කරලා කියන තමන්ට කලින් ඔවුන් දෙදෙනා බැගින් දෙන්න යවන්නේ. ඇයි දෙන්න යවන්නේ? පෙර කාරණා කීපයක් තියෙනවා. කීයද යවන්නේ? කීයද? කීයද? දෙන්න. තේරෙනවද? එහා පැත්තේ කියන නිදියන් ඉන්නවන අල්ල හොල්ලන්න. තේරෙනවද කියන එක? දෙන්න යවන්නේ. දෙන්න යවනවා කියලා කියද්දි මගේ ආදර පෙම්වන්තනි එකක් තමයි ජුදා සම්ප්‍රදාය අනුව දැන් මාක්තුමාගේ සුවිශේෂයේ ජුදා සම්ප්‍රදාය අනුව මේ දෙන්න කියන එක ගැඹුරු අත්දැකීමක්. මතේතුමාගේ 18 උන්වහන්සේ 13 කතා කළ කියන වචනේ බලන්න. මතේයු 18:16 දෙන්න කෙනෙක් දෙන්නෙක් කියද්දි කොහමද? ඉන්පසු උන්වහන්සේ තවත් මතේයු 18:16 නොපිළිගත්තොත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක්ම ස්ථීර වන පිණිස සමග තවත් කෙනෙකු හෝ දෙදෙනෙකු කැඳවාගෙන යන්න. සාක්ෂියක්. ජුදා සම්ප්‍රදාය තුළ සාක්ෂි දරන්න දෙන්නෙක් ඕනේ. දානියෙල් පොතේ කියවද්දි සුසන්නාව නනායින් නැද්දි පුරුෂයෙක් එක්ක වැරදි සම්බන්ධයක් හිටියා කියලා. වයසක උන්දැන දෙන්නෙක් කියන්නේ. දෙන්නගේ සාක්ෂියෙන් තමයි සුසන්නාව මරන්න දෙන්නෙක්. සාක්ෂි දරනවා. අනිත් එක තමයි ඔබ තැනකට යද්දී ඔබට සාමය වේවා කියලා ප්‍රාර්ථනා කරද්දී ඒ දෙන්න අතර සාමයක් තියෙන්නට ඕනේ. ඊයේ ෆාදර් ඩැරල් අපි පල්ලියට ඇවිල්ලා පූජාවත යද්දී මේ මයික් එක මං ෆාදර් ලෑස්ති කළා. මං කිව්වා මේක සැනිටයිස් කරලා දෙන්න. ගඳ යමත් දන්නේ නැහැ කියලා ගඳ සැනිටයිස් කරලා ෆාදර් සුද්ධ කරලා තියන්න කියලා. ෆාදර් මගෙන් අහනවා
ෆාදර් මේ ඔයාගෙන මයික් එකද මම පාවිච්චි කරාට කමක් නැද්ද කියලා. මම කිව්වා අනේ ෆාදර් මොන ඔබ වහන්සේ පාවිච්චි කරන්නේ. ඒක මගේ මයික් එකයි ඒක නම් ගාලා තියෙනවා. මගේ මයික් එක තේරෙනවද කියන එක. ඒක ෆාදර් මගේ ගුරෙක් වගේ හරි ඒක එකට වැඩ කරන කම. දැන් මමයි පොඩි ෆාදර්යි වැඩ කරනවා. හරිද? මමයි පොඩි ෆාදර්යි වැඩ කරද්දි දැන් ඔබට සාක්ෂියක් වෙන්න ඕනේ. පොඩි ෆාදර් අල්තාර එකක් කියනවා මං අල්තාරේ තව එකක් කියනවා. තේරුණාද? දෙන්න ඇසිරෙන විදියෙන් දැන් මේ ඕගොල්ලෝ නොදැක හිටියා නෙමෙයිනේ නේ. නොදැක හිටියා නෙමෙයිනේ දැක්කනේ. තේරුණාද? ඉස්සර දැකලා තියෙනවනේ. ඒතකොට සාක්ෂි දරද්දි එයා එකක් කියනවා අපි තව එකක් කියනවා. ඒ කියන්නේ අපි දෙන්න මරාගෙන ඔබට සාක්ෂි දරන්න පුළුවන්. ඒක මගේ ප්‍රියමන්තනේ ඒක ගාන්ට පාවිච්චි කරනවා කට්ටිය. සමහර අය කොටවන්න උත්සාහ කරනවා. පොඩි ෆාදර් එකක් කියනවා ලොකු ෆාදර් තව එකක් කියනවා. තේරුණාද කියන එක? පොඩි ෆාදර් කියන දෙන්න කොටව ගත්තම ලේසියිනේ. අපි දෙන්න කෑම්මිසි කතා කරනවා. කොටවුණුන්ව කොටවනවා. තේරුණාද කියන එක? ඉතින් වාද මෙයා මෙහෙම කිව්වා. අපි දෙන්න ඉඳගෙන ඔක්කොම කතා කරනවා. ඔබලා ඇවිල්ලා පෞද්ගලිකව ඒ කියන්නේ අපි සම්බන්ධව කියන දේවල්. පෞද්ගලිකව කොමිසම් කරන්නේව නෙමෙයි. මං කියන්නේ ඔක්කොම කතා කරනවා. අපි දෙන්න අතර සහජීවනය. අපි සිස්ටර්ස්ලා අතර. එතකොට මම ප්‍රමන්තන එක වෙනම ගණදෙනවා. ඒක ඇවිල්ලා ගිහින් පැවිදි කියන තැන වෙන ගණදෙනවක් වෙන තලයක්. එතකොට සිස්ටර්ස් දැන් කවුරු හරි සිස්ටර් කෙනෙක් ගැන මට අඩුපාඩුවක් කියද්දි නෑ. ඒක වෙනම ගරුත්වයක. එතකොට අපි සිස්ටර්ස්ලා වැඩ කරන විදිහ සහජීවනයක් අපිට පේන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන වැඩේ තේරුමක් නෑ. ඒ වගේම තමයි මගේ ප්‍රමන්තනේ දෙදෙනා කියද්දි husband wife දෙන්නනේ. එතකොට ඔබ ජීවත් වෙන විදිය නේ ඔබ ජීවත් වෙන විදිය සාක්ෂියක් වෙන්න ඕනේ. කාටද මුලින්ම නම් දරුවන්ට සාක්ෂියක්ද? මාර සාක්ෂියක් නේ. ඒ ජීවත් වෙන විදිය ඔබ දරුවන්ට කියනවා කීකරු වෙන්න කියලා. ජීවිතේට හස්බන්ඩ් කියන දේ බහන්නේ නැහැ. හස්බන්ඩ් කියන ජීවිතේට හස්බන්ඩ් වයිෆ් කියන දේ නෑ. තමුසින මම නෙමෙයි පිරිමියා. හරිද? ජීවිතේට එහෙම දෙයක් දකින්නේ නැහැ. මෙලෝ භක්තියක් නැහැ. පූජාවට දෙන ආදරයක් නැහැ. හැබැයි දරුවන්ට කියනවා යනවා පූජාවට කියලා. ඒ භක්තිය ඔබ කොන්තේ කියන ඔබ යාඥා කරන විදිය තුල ආදර්ශයක් නැහැ. ඔබ යාඥා කරන්නම් වාලේ. යාඥා කරා කියලා කිසිම වෙනසක් නැහැ. ගිරව් වගේ. ඔබ දරුවට ඒ රසය දැනෙන්නේ නැහැ. මගේ ආදරේ මෙම්මන්තනේ මම ජේසුට ලං වුණු ආදරය මම ජේසුව ලබන්න හේතුනේ අපේ අම්මා තාත්තයි පිස්සු වගේ හැමදාම පූජාවට යනවා. මල වදයක්. උදේ නැගිටගෙන කුකුද්දගෙන පලාතුට යනවා සෙමිනේරියට පූජාවට සඳ අනිත් තැන්වල සඳ නැති නිසා ඊට පස්සේ කලමුල්ල යනවා වාද්දව යනවා කළුතර යනවා මාර වදයක් මගේ ප්‍රේමාන්තනේ කඩයක් වදයක් සුපර් මාකට් එකක් මම දැක්ක මොකක්ද දෙයක් යාළගේ එදලා මරාගත්ත තැන් තිබුණා රණ්ඩු වෙච්ච තැන් තිබුණා හැබැයි ජේසුට තිබිච්ච මොකක්ද දෙයක් මගේ ළඟේ ජීවිතේ දැක්කා ඒකයි අද මම මෙතන ඉන්නේ. ඔබ දෙදෙනාගේ සාක්ෂියක් දෙන්න යවන්නේ. අනිත් එක එකිනෙකාට සපෝට් කරගන්නවා. කෙනෙක් දුර්වල වෙද්දී අනිත් කෙනාව ශක්තිමත් කරනවා. මේ මිෂන් එකේ ඔබට මේ දේ ඕනේ. ජේසුගේ කාර්යය කරද්දී ඔබට මේ දේ ඕනේ. තනියම මේක කරන්න බෑ. ඒක අමාරුයි. ඒ නිසා හස්බන්ඩ් වයිෆ් කියලා කියන්නේ කුලල්කා ගන්න තැනක් නෙමෙයි. යාඥාව තුළ දිරි ගන්නවන තැනක්. දෙකක් කියනවා නෙමෙයි. හැමදාම බැනලා විනාශ කරනවා නෙමෙයි. ශක්තිමත් කරන තැනක් උදව් කරන තැනක් මගේ ආදර ප්‍රේමන්තනේ එක එක්කෙනාට උදව් කරන කෙනෙක් එක තැනක ශක්තිමත් වෙන්න පුළුවන් තව තැනක දුර්වල වෙන්න පුළුවන් ඒකට සපෝට් කරන්න දෙන්න කියන්නේ එකයි තව ලස්සන තැනක් තමයි උනාස් කියනවා දෙදෙනෙක් නැත්තම් වැඩි දෙනෙක් උනාස්ගේ නාමයෙන් එකතු වෙන තැන උනාස් ඉන්නවා කමියුනිටි සාංගික සංකල්පය මගේ ආදර ප්‍රේමන්තනේ එයාලව දෙන්න යවන්නේ හැබැයි මතක තියාගන්න හැමදාම මේක මේ හුරතල් ආගමක් නෙමෙයි ෂෝක් ආගමක් නෙමෙයි සුන්දර ඒ කියන්නේ අපි ලෞකික තලයෙන් වාව් ආගමක් නෙමෙයි ඔබට මට තියෙන්නේ උන්වහන්සේ කවදාවත් එන්න කියන තැනදී ඩිසයිපල්ෂිප් ශ්‍රාවකත්වයේදී වෙනස් ඩිවෝටි වෙද්දී ඔබ සිප්පි කටුව ඇහිඳින ෂෝක් වෙරළ පාගන අර සපල වෙන සාර්ථක වෙන නැද්ද අපි පල්ලිය කෙනෙක් ගිහිලා තිබුණා පාස්ටර් කෙනෙක් ගාවට කවුරු හරි යන්න කියලා පාස්ටර් කියලා ඔයාගේ පල්ලියෙන් වට මොනවද ලැබෙන්නේ
වාගේ දෙවියන් වහන්සේ මොනවද දෙන්නේ? එන්න අපේ පල්ලියට. අපේ පල්ලියට එන්න හැමදේම සිතු සම්පත් දෙනවා, සාර්ථක වෙනවා, ණයබර නැති වෙනවා. ඔබගේ ගස්වල ගෙඩියනවා නැද්ද? මුල්වල අලයනවා. තේරුණාද? කියන ගෑස් පිරෙනවා. වාව් මරු එන්න. ලබන්න නම් යන්නේ. ඔබ ශ්‍රාවකෙක් නෙමෙයි මගේ ප්‍රේමාන්තනේ. ඔබ බැතිමතෙක්, භක්තිවන්ත බැතිමතෙක්. ආමේන්. නුවණ සියල්ල කරන භක්තිය තියෙනවා ඉබේටම. හැබැයි ශ්‍රාවකෙක් කියන්නේ ඒ භක්තියෙන් ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේ යවන තැනකට යන කෙනෙක්. ජේසු නිසා මගේ පවුලේ ජේසුට මම පිළිතුරු දෙන කෙනෙක්. මගේ ආදර ප්‍රේමාන්තනේ මේක වෙනම ගමනක්. මේ වචන සුන්දර කතන්දර නෙවෙයි. හැබැයි වෙනම අත්දැකීමක්, වෙනම තලයක්. එනිසා තමයි අපි ලාටු ගාන රැපිං පේපර්ස් අධ්‍යාපන ස්පිරිචුවැලිටි එළියෙන් පොත්තෙන් සැරසෙන අධ්‍යාත්මය කඩාගෙන ඇතුළට යන්නට ඕනේ. උන්වහන්සේකයි ඔබට ශිව කරන්නේ කවදාවත් සුඛිත මුදිත ජීවිත රටාවක්, රෝසමල් යහනාවක්, wow concept එකක්, bed of roses, coco life of coco garden. මේ ඔක්කොම සාර්ථක වෙන තැනක් නෙමෙයි. උන්වහන්සේ කතා කළා කියනවා කොහොමද යවන්නේ? දෙදෙනා බැගින් Tamanට කලින් යවුසේක තුන. ඉතින් යන්න. අපි හැමෝම කියමු. ඉතින් යන්න. ඉතින් යන්නකෝ. නැද්ද? ඉතින් යන්න. ඒ කියන්නේ දැන් කියන දැන් යනවා ඉතින් දැන්. දැන් හිටිය ඇති යන්න. ඒ කියන්නේ යන්න වෙනවා අපිට. ඉන්න බෑ. කැඳේ යන්න. ඒ නිසා පරිස්සම් වෙලා ඉන්න නෙමෙයි යන්න. කට්ටක් කන්න වෙනවා. දැන් ජේසු ගාව හැමදේම පුරු ගගා ජේසු ගාව අනේ මගේ ජේසු ඔයා මගේ ජේසු නෑ. යන්න වෙනවා. එතකොට දැනෙන එකක් නෑ. ඇහෙන එකක් නෑ සමහර වෙලාවට. පේන එකක් නෑ. තට්ට තනි, පට්ට පාළුයි. මොනවද කරන්න කියලා දැන. යන්න කියන්නේ නිකන් නෙමෙයි. ඉතින් යන්න වග වලසුන් මැදට බැටළු පැටවන් යවන්නක් මෙන් වචන ගන්න. වග වලසුන් මැදට බැටළු පැටවන් යවන්නක් මෙන් මම ඔබ යවමි. මොන තර්කයක්ද? මොන නීතියක්ද? මොන මෝඩ වැඩක්ද? තේරුමක් නැති වැඩක්ද? බැටළු පැටියෙක් වග වලසුන් මැදට යනවා වගේ. මොකද්ද මේක? මාර කට්ටන්නේ කන්න තියෙන්නේ. ලංකාව මාව යවලා තියෙන්නේ වග වලසුන් කියන්නේ ඉතින් ගන්න දෙයක් නැහැ. මොන අපි බැටළු පැටියෙක් වලස්සුත් එක්ක එකෙක් නෙමේ ගොඩක් එක්ක මොනවා කරන්නද? බැටළුවා කියන්නේ වල්නරබල් සතෙක්. වල්නරබල් කියන්නේ මේ වල් නෙමේ සිංහලෙන් හොඳේ. වල්නරබල් කියලා කියන්නේ හරි දුර්වල කෙනෙක්. උඩ දුවන්න බෑ. ඌ කෑ ගහගන්නේ බෑ. බැටළුවා කුකුකුක් කියන්නේ නේ. කාක්කා කපුටු කාක්කා කියන්නේ නැහැ නේ බැටළුවා. බැටළුවා කියන්නේ බෑ. කියන්නේ දුවන්න පුළුවන් බෑ. අනින්න පුළුවන් බෑ. හපන්න පුළුවන් බෑ. කැමොෆ්ලෑජ් වෙස් වලා ගන්න පුළුවන් බෑ. මොනවාර කරන්න බෑ. ඌ කියන්නේ බෑ තමයි. ගේ හඬේම තියෙන ඔගේ විදිය. මගේ ආදර ප්‍රේමන්තනේ අන්ත අසරණ කමක්. ඒ කියන්නේ තමුන්ගේ ශක්තිය, සුව ශක්තිය ගත්තයින් පස්සේ අරගල ඇත්තබඩ හැප්පෙන්න බෑ. වග වලසුන් මැද වගේ. ඔබ මාව යවන කාර්යය වගේ. හොඳට මතක තියාගන්න. තනියම හැප්පෙන්න නම් යන්න එපා. ඔබ වලසුත් එක්ක තනියම හැප්පෙන්න යන්න මේක බැටළුවා නැද්ද? බැටළුවා දෙකක් දාගෙන ෂොට් එකක් දාගෙන දෙන්නම් අර අල්තාරේ සමාවෙන සාලේ මීයක් හිටියලු නේ. මේ ගුල් දෙක තියෙන කොනේ මීයා මේ කොනේ ඉඳන් මේ කොනට සිංහල යනවා. ඒ මොකද ගෙදර තඩි පූසෙක් ඉන්නවා. තේරුණාද කියනවා. අපේ පූස මීයන්ට බයයි. තේරුණාද මීයල් බුයියෝ ඉන්නවා පූසට වලකුයි. පූසත් බයයි මීයත් බයයි. තේරුණාද කියන එක. මගේ ආදර ප්‍රේමන්තනේ තඩ මීයෝ ඉන්නේ. එහෙම එකෙක් නේ පොඩි එකෙක්. මොකද වෙන්නේ? උන් සිංහල යනවා. දැන් පූසට බය නිසා ගේ මැද දවසක් පාටි එකක්. කට්ටිය පාටි එකක් සෙට් වෙලා විස්කිද ගල්ද පොල්ල හැලිලා සාලේ මැද මීයා සිංහල යනකොට වෙන යන රූට් එක හයිවේ එක යන්නේ රූට් එකේ දැන් අරක්කුනේ ඊට පස්සේ ඕක පෑගිලා ගාන මිනිහා මීයව චක් ගාලා වැටෙනවා අර අරක්කු ගලේ හුම්බ මැනෙනවා දැන් හුම්බ අරක්කු ගලෙන් පස්සේ දැන් මොදන්නේ අරක්කු කියලා මූණේ අරක වීදා ගන්න කන උටරේක ෂොට් දෙකක් ගැව්වා වගේ ෂොට් දෙක වල පොඩක් ගතියක් ඊට පස්සේ ආයි අම්මානේ ඩ්‍රෑම් එකක් ගැව්වා වගේ දැන් ඔන්න කෙලින් නැගිටලා
තුන්වත් කාලක් ගැව්වගේ තුන් පරක් දැල්ලවකද්දි කෙලින් මිය කෙලින් සාලෙමද නැගිට්ටා. කවුදද පූසා එන්න කියන අපල ඕන මුස්සෙක්ට මිනිිය ඇද අම්මා එත්තකොට තමයි කවුද සාලෙ මැද සාලෙ මැද ඒ වගේ මගේ ආදර පෙමන්තනේ වලස්සොත් එක හැප්පෙන්න යන්න එපා. අඩිපුඩි ගහලා කොහොමත් යන්න එපා. ඔබට තනියම හැප්පෙන්න බෑ. ඒකයි ජේසුස් ඔබ අසරණ කරන්නේ. බැටළු පැටවෙක් වගේ වගවලසුන් මැද. මගේ ආදර පෙමන්තනේ ලෝකය කියන්නේ වලස්සු වගේ තමයි. අවස්ථාව හම්බ වෙන වෙලාවේ ඔබ පාවිච්චි කරනවාමයි. ඔබව යූස් කරනවාමයි. ඔබ විසි කරනවා. ඔබ මරනවා. ඔබගේ කෑලි කඩාගෙන කනවා. ඔබ රවට්ටනවා. මගේ ආදර පෙම්වන්තනේ වලසක් අලස කෑ ගහන්න පුළුවන් උට දරුවෙක්ට වගේ බබෙක් කඩනවා වගේ වලස් හඬ රැවටෙනවා. රවට්ටනවා මගේ ප්‍රේමන්තනේ. එනිසා ලෝකය කියන්නේ එහෙමයි. ඔබ ඊට වඩා දෙයක් ලෝකෙ බලාපොරොත්තු වෙන්න එපා. එනිසා බලන්න මගේ ආදර ප්‍රේමන්තනේ හිතන්න මේ පීරිසිය මම මෙහෙම කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පීරිසිය කැලක් කැඩිලා තිබුණා. මම මෙහෙම කරොත් චක් ඉවරටම ඉවරයි. ඒ කැඩිච්ච නිසා මේ ලෝකේ ඉන්නේ කැඩිච්ච මිනිස්සු, තුවාල වෙච්ච මිනිස්සු, පාවිච්චි වෙච්ච මිනිස්සු, මව් කුසෙදෙලාම ප්‍රතික්ෂේප වෙන මිනිස්සු. ඒ මිනිස්සුත් එක ගණදුරු කරද්දී ඔබ කැපෙනවා, තුවාල වෙනවා. ඒ කෘන්තක රත්නක දත් වගේ උල්දත් සමහර කියන වචන රිද්දනවා. ඔබ මතක තියාගන්න වලස්සු මැද ඔබ ඉන්නේ. භවදීවෙන් ඉන්නට ඕනේ. එක පේදුරු උනාසේ 5:8 කතා කරන්නේ එකයි. සීසන් ඇතිව අවදිව සිටින්න. මන්ද ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිල ගන්න හොයි ඔබම බැවිදින්නේය. අවදියෙන් ඉන්න වෙනවා. මේ කාර්ය තුල ඔබ ෆෝකස් එක හරියට. ඔබගේ ආදර පෙම්වන්තනේ සෙල්ලම් කරන්න බෑ. ඒ කියන්නේ ෂෝක්. දැන් හිතන්න මෙතන සිංහෙක් ඉන්නවා කියලා. මේ අල්තාරේ සිංහෙක් ඉන්නවා නම් තේරෙනවද කියන එක? හොරයන් ෆුල් කෝල් එකේ. එමෙ යන්න බෑ. අවදියෙන්. බයින් නෙමේ. අවදියෙන්. බය වෙන්න එපා. අපි බය මොකද ඉස්සලා බය වෙලා ඉන්නේ. නෑ අවදිය කියන්නේ වෙන දෙයක්. awareness කියන එක වෙන දෙයක්. vigilance කියන එක වෙන දෙයක්. fear කියන එක තව දෙයක්. විලප්පු වෙන සුන්නාල් වේර. අච්චමන සුන්නාල් වේර. මගේ ආදර ප්‍රේමවන්තනේ. මගේ විලප්පයිරක වනු අවදියෙන් ඉන්නට ඕනේ. එනිසා එතනදී මතක තියාගන්න බැටළුවට තියෙන එකම ශක්තිය වෙන කිසි කෙනෙක් නෙමෙයි. එඬේරා. මව යවන්නේ මගේ එඬේරා. ඒ කනෙක්ෂන් එක හැම තිස්සම තියෙන්න ඕනේ. බැටළුවක තියෙන එකම ආරක්ෂාව එච්චරයි. මගේ ආදර ප්‍රේමන්තිනි ඒ ફોකස් එක ඒ කනෙක්ෂන් එක මම බලාගන්නේ උන්වහන්සේ. සමහරට මගේ ස්වාම පුරුෂයා වලහෙක් වගේ. මගේ බිරිඳ වැලහින්නක් වගේ. තේරුණාද කියලා? කෑ ගන්නවා, පයින්නවා, රිද්දනවා. හරි අමාරුයි. මගේ දරුවෝ, මගේ දෙමව්පියෝ සමහර වෙලාවට වග වලසුන් වගේ මරා ගන්න, කුලල් කා ගන්න තැනක. හැබැයි ඔබගේ එඬේරා උන්වහන්සේ. එනිසා මේ ලෝකයේ සුඛිත මුදිත තැනක් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකයේ ඔබට බටර් ගාලා මුට්ටි අල්ලලා කඩේ ගිහිල්ලා සුඛිත මුදිත කරගන්න පුළුවන්. ඇඟ විකුණලා සුඛිත මුදිත කරගන්න පුළුවන්. එයාලා ඉල්ලන දේ දීලා සුඛිත මුදිත කරගන්න පුළුවන්. හැබැයි එතන නෙමෙයි තැන. එඬේරික හඬ. එනිසා තමයි ඔබ හැමතිස්සෙම ජේසුස් තාත්තා ගාවට දුවලා යන්නේ. කඳ මුදුනට ගිහිල්ලා උදේ පාන්දර හිරුදාවට බොහෝ කලින් යාඥා කරන්නේ. ඒක උන්වහන්සේ මුළු රාත්‍රියම යාඥා කරන්නේ. අරගලේදී මිනිස්සු බලාත්කාරකම රජකමට පත් කරන්න යද්දී උන්වහන්සේ තාත්තා ගාවට යන්නේ බැටළු පැටියෙක් වගේ. මොකද උන්වහන්සේ බැටළු පෝතකයන්ෝ තාත්තගේ තුරුලේ ඉන්න. ජේසුස් එච්චර ගියා නම් ඔබ මම කොච්චර ફોකස් එකක ඉන්න ඕනේද? ඒක ලේසි දෙයක් නෙමෙයි. තනියම හැප්පෙන්න බෑ මගේ ප්‍රේමන්තනේ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ගොයම නම් බහුලයි, ගොවීහු විරලයි. අස්වැන්න හිමියට යාඥා කරන්න ගොවීන් අස්වැන්න නෙලන ගොවීන් නෙවන පිණිස. ඕනේ අස්වැන්න නෙලන අය. දෑකැත් අතට ගත්ත අය. මේ කාර්යය තුල මගේ කාර්යය එතනයි තියෙන්නේ. හුරතල් කරන අය නෙමෙයි.
තෑකැත්ත මේ ගෙන්දගම් පොළවට ඇලිච්ච ඒ ගොයම් මිටි අතට අරගෙන මිරිකලා තෑකැත්තෙන් කපලා ස්වාමීන් වහන්සේගේ අතට දීලා එතන පාගලා පොඩි කරලා හුලං කරලා චප්ප කරලා පිටි කරලා පූප කරලා සප්‍රසාදයක් වෙන ජීවිත. ඒකට ඔබ මම ඉන්නේ. ගොයම විරලයි කියද්දී යාඥා කරන්න. මිෂන් එකේ ඉන්න කෙනාට යාඥාව අත්‍යවශ්‍යයි. ඔබ හැම අඩුවකදීම යාඥා කරන්න. මගේ ආදරේ මන්තනේ යාඥාවේ හැම තැනකදීම මගේ අඩුවේදී යාඥාවෙන් සම්බන්ධ වෙන්න. මේක ඔබ මම යන්නේ අරගල කාලයකට. මට කෙනෙක් කතා කරලා කිව්වා ෆාදර් ඊළඟ සති දෙක තුන විශේෂයෙන්ම 3 wheel 11 අයට ගොඩාක් අමාරු වෙයි. මුහුදු යන අයට ගොඩාක් අමාරු වෙයි. ඒක ලොකු අරගල කර කාලයක් කියලා. මොකද පෙට්‍රල් ඩීසල් තව සති ගානකින් එරෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම නිවුස් කියනවා නෙමෙයි. මම කතා කරන්නේ ජීවිත තත්ත්වයක් ගැන විතරයි. මගේ ආදරේ ප්‍රේමන්තනේ මතක තියාගන්න. මේ අමාරු කාලෙදී මිනිස්සුන්ට කඩ යන්න එපා. රැවටෙන්නට එපා. කොහොම කවමදාවත් සමහරවල් 400 පෙට්‍රල් එක 1000ට විකුණනවා. 700 ගණන් වලට විකුණනවා. ඒවට එක එකව කලවම් කරලා දැන්නේ. දැන් තියෙන පොල් තෙල් වල පහන් පත්තු වෙන්නේ නැහැ. මං හිතුවා මගේ මොකක් හරි දෝෂයක්ද කියලා. පොල් පහන පත්තු කරන දැන් උදේ පත්තු කරන එක දවල්ට ඔෆ් නෙවෙනා. ඔෆ් වෙලාලු. කියන්නේ නිවිලා. තේරුණාද කියන එක. මාර ප්‍රශ්නයක්. පත්තු වෙන්නේ ඇයි වතුර කලවම් කරලා. ඔබ මම යන්නේ අමුතු කාලයක මගේ ප්‍රමාන්තනේ. මේ අත්දැකීම තුළ මතක තියාගන්න යාඥාව ස්ථිර කරගන්න. ස්වාමීන් වහන්සේ තුළ යැපෙන්න. මම සිකුරාද මේ අත්දැකීම කිව්වා. ගොඩාක් දෙනෙක්ගේ දාවිලා නැති නිසා මම අදායි කියන්න. එක යුවලක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා ෆාදර් අපි ලොකු ප්‍රශ්නයක් අපි ලොකු නායක බරක ඉන්නේ. අපි මොකක්ද ජේසුගේ කැමැත්ත කියලා අහන්න මම ඒගොල්ලන්ගේ කතාව අහගෙන ගියා. ඒගොල්ලෝ කිව්වා ෆාදර් අපි ව්‍යාපාරයක් කරගෙන ගියා. කුකුල් මස් ව්‍යාපාරයක් කඩේක විකුණ හිටියේ. ඒක යාගොල්ලෝ මගෙන් කිව්වා මේ දේශනාවේ කියන්න කියලා ඉල්ලුවා. විකුණ හිටියේ. ඊට පස්සේ එතනදී මොකද වෙන්නේ? ඒක කොරෝනා වලින් ඩ්‍රොප් වෙනවා. ඊට පස්සේ කොරෝනා වලින් ණයක් ගන්නවා. ණය අරගෙන කරගෙන යනවා. කුලිය ගෙවන්න බැරුව, ගෙදර කුලිය ගෙවන්න බැරුව. ඊට පස්සේ මේ ණය පියවන්න බැරුව තව ණය ගන්නවා. ඊට පස්සේ දවස් පොලියට අරගෙන බිස්නස් එක කරගෙන යනවා. ඒතර මේකත් එලා ලක්ෂ ගාණක් ණයයි ෆාදර් අපිට දැන් දන්නේ නැහැ මොන පැත්තටද හැරෙන්නේ කියලා. මම යාඥාවක් කියලා මම කිව්වා. මෙතන කුසම හුනිය කිසිම හුනියමක් නෙමෙයි තියෙන්නේ. ණයේ හුනියම තියෙන්නේ. ණයේ හුනියම මොකක්ද? ටට්ටක් ගාලා ගන්න පුළුවන් වලින් තැන් වලින් ගන්නවා. අතන්ට දෙනවා. මෙතනින් ගන්නවා. මේකට හුරු වුණා කියන්නේ මගේ ප්‍රේමන්තනේ. ආයිත් ඉතින් කොටි වලිගයක් අල්ලගත්තා වගේ. දෙවෙනසේ ණය වලින් ඔබ බලාගන්නේ නැහැ. මන්න ණයට දෙන්නේ නැහැ. ප්‍රොවිඩන්ස් කියන්නේ දිව්‍ය සංරක්ෂණ කියන වෙනස් දෙයක්. ණය වලින් උනාසේ බලාගන්නේ. ලෝන් එකක් වෙනම කතන්දරයක්. ඒක පිළිවෙලක තිය. වැල් පොලි ඒක මහා භයානක දෙයක්. මිනිස්සු සියදිවි හානි කර ගන්නවා මේකේ එල්ලිලා ගිහිල්ලා. අසානය කතා කරලා කියනවා එහෙම කියද්දී එකපාර ඇස්වල කඳුළු හස්බන්ඩ් වයිෆ් දෙන්නත් එක කතා කරගෙන ඇස්වල කඳුළු ෆාදර් අපිට අමතක වුණා අපිට වැරදුනා. ඒ කාලේ අපිට මෙහෙම කිසිම දෙයක් තිබෙන්නේ නැති කාලේ අපි දෙන්න යාඥා කරද්දී එදා දවසේ කන්න කිසිම දෙයක් නැහැ. මට පුංචි දරුවට මාස 6යි ඊළඟ දරුවා අවුරුදු 1මාරයි මට මගේ අසනීපයක් තියෙන නිසා මව් කිරි මට නැහැ. මට දෙන්න විදියක් නැහැ. අපි දරුවෝ දෙන්නම ධනුෂ් දෙකට කියන නලව සුරුම ඉස්සර අඬ හිටියා. කන්න දරුවට පිටිය එක නැතුව කෙනෙක් දොරට තට්ටු කරා. දොරට තට්ටු කරලා ඇවිල්ලා කතා කරලා කිව්වා බලද්දී අයියා කවදාවත් ගෙදර එන්නේ නැති කෙනෙක් තරහ කෙනෙක් අයියා ඇවිල්ලා නංගි අඬන ඉන්න දළු අත ගාලා ඇස්වල කඳුළු වචනයක්වත් කතා කරේ නෑ ෆාදර් මම. නංගි මොකක් හරි ප්‍රශ්නයක් නම් අවුරුදු 14කට විතර ඉස්සෙල්ලා මේ 10-15ක් අතර දීලා කියනවා කැමති දෙයක් කරන්න. දීලා යනවා. එයා බයයි ඒ සල්ලි ගන්න ෆාදර්. එයා සමනේ සල්ලි දීලා කියවන නිසා මම බයයි ඒ සල්ලි ගන්න. ඒත් මං හස්බන්ඩ්ට කිව්වා හෙට ඇවිල්ලා ආයි මේක ඉල්ලයි දන්නේ නැහැ. කියව ආයි දන්නේ මං කැමති නැහැ. ඒ නිසා ඔයා මේ 1000 අරගෙන ගිහිල්ලා දැන් 9:45යි 10ට ෆුඩ් සිටි වහනවා. ටක් ගාලා දරුවට පිටි එකක් විතරක් අරන් එන්න. හෙට ඉල්ලුවොත් මේ සල්ලි ආයි දෙමු අපි. ෆාතිමා පුදුමයි.
එදා ඉඳන් එයා සල්ලි දීපු ගා කතාවක් නැහැ. එයාට කුඩි මතක නැහැ සල්ලි දුන්නාද කියලා. අනිත් තැන් වල එහෙම නෙමෙයි මේක දීපු එක කියව අපිව විනාශ කරනවා. එයාට මතක නැහැ. එහෙම ආවද කියලා මතක නැහැ. දුන්නද කියලාත් මතක නැහැ. අපිව ජේසු බලාගත්තේ එහෙමයි. මගේ ඔච්චර අත්දැකීමක් තියාගෙන ණය ගත්තේ. කලබල වෙන්න එපා මගේ ප්‍රමාන්තනේ. හෙට දවස ගැන හෙට උනාසේ බලා ගන්න. අද දවසේ ජීවත් වෙන්න. හැබැයි කනෙක්ෂන් එකේ ඉන්න. ස්වාමීන් වහන්සේගේ කාර්යයේ ඉන්න. ස්වාමීන් වහන්සේ මේ වහන්න මේ මම ස්වාමී ජේසු මේ ඔබ වහන්සේ මට කියන දේද මම මේ කරන්නේ. එතන ඉන්න. වගමනසුන් මැද තමයි. හැබැයි බැටළු පැටියෙක් වෙන්න 100% ස්වාමීන් වහන්සේ මත යැපෙන. උන්වහන්සේ අපට අවශ්‍ය දේ දෙනවා. බය වෙන්නට එපා. අවශ්‍ය දේ උන්වහන්සේ සපයනවා. මගේ ආදරේ මන්ත්‍රේ එක රහසක්. ඒ නිසා අපි ફોකස් එක ඇවිල්ලා වලසුන් නෙමේ. මගේ ફોකස් එක ඇවිල්ලා කනෙක්ෂන් එක. මගේ ඉන්දියාගේ කටහඬ. උන්වහන්සේව බලා ගන්නවා. හරියට මේ යවන කෙනා මගේ ප්‍රේමන්තනේ. මේ ශ්‍රාවකයා හරියට පුංචි දරුවෙක් වගේ අම්මගේ කිරි උරාබන දරුවෙක් වගේ. ඒ කියන්නේ එතන අම්මගේ කිරි වලින් ජීවත් වෙන පොඩි එකෙක්. අද පළවෙනි කීම කතා කරන්නේ ඒක. මගේ ආදරේ පළවෙනි කීම කතා කරන්නේ ඒකයි. ජෙරුසලම් ප්‍රේම කරන සියල්ලනේ ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැළපෙන සියල්ලනේ ප්‍රීතියෙන් ඈ සමග ප්‍රීති වන්න. ඒ කියන්නේ මේක මගේ ප්‍රේමන්තනේ අහගන්න. හොඳ උස්මක් ගන්න. පිට කරන්න. ආය උස්මක් ගන්න. පිට කරන්න. හරි. ફોකස් එක ආයි තියාගන්න. දැන් එකපාර යනවා දවල්ට යන්නේ මොනවද ගියාගෙන යන ගැඳුම් ටික හිත අයන් කරන්න තියනවාද දැන් අන්න දැන් පොලිම දැන් ගෑස් තියනවත් දැන් නේද යන්න එපා ආයෙ එන්න පල්ලියට එන්න ගත්ත වගේම සිත තියාගන්න පල්ලිය. ඊට මොකද වෙන්නේ දැන් මේ ඇවිල්ලා යසායා 66 අපි කියවන්නේ. යසායා 60 කියන්නේ යසායා පොතේ කොටස් තුනක් තියෙනවා. ප්‍රොටෝ ඩියුට්‍රෝ ට්‍රිටෝ අයිසායා කියලා. ට්‍රිටෝ කියලා කියන්නේ උන්වහන්සේ බැබිලෝනියා විප්‍රවාසගත කරන්න ඉස්සෙල්ලා කියපු කොටස ප්‍රොටෝ අයිසායා විප්‍රවාසගත වුණයින් පස්සේ දඬුවම් විඳිද්දී ඩියුට්‍රෝ අයිසායා තුන ට්‍රිටෝ අයිසායා කියන්නේ විප්‍රවාසයෙන් ඉවර වෙලා එයාලා ආයි ඒගොල්ලන්ගේ දේශයට එනවා. ජෙරුසලමට එද්දී මාලිගාව කැඩිලා තාප්පේ බිඳිලා ගෙවල් කුඩු පට්ටම් වෙලා නන්නත්තර වෙලා උන්වහන්සේ සනසනවා. කඩා දාන්නේ උන්වහන්සේ, ගොඩ නගන්නේ උන්වහන්සේ, තුවාල කරන්නේ උන්වහන්සේ, තුවාල බඳින්නේ උන්වහන්සේ. ඔබගේ ජීවිතයේ සමහර සිද්ධිවල අතහැරලා ඔබට රිද්දලා ඔබට උගන්නලා ආදරෙන් ලං කරගෙන කියා දෙන අම්මා කෙනෙක් වගේ සනසනවා. තාත්තගේ කාර්ය වෙනස්. God the Father දෙවියන් වහන්සේ තාත්තා කෙනෙක් කියලා කියද්දි මගේ ආදර ප්‍රේමන්තනේ අපි ගොඩාක් වෙලාවට හිතන්නේ උන්වහන්සේ තාත්තා කෙනෙක් විතරයි. උන්වහන්සේ තාත්තෙක් වගේම අම්මෙක්. ඒක මම පර්සනලි අත්දකින්න දෙයක්. ඒ කියන්නේ තාත්තා ආදරය කරන විදිය වෙනස්. තාත්තා සාමාන්‍ය ටිකක් දරදඬුයි. එච්චර ආදරය කරද්දී ඒක ලොකුවට එහෙම ආදරය කරන තාත්තලා ඉන්නවා. එහෙම දරුවෝ වාසනාවන්තයි. කියන්නේ තාත්තා ළඟ තුරුළු කරගෙන ෆුල් සෙන්සිටිව් විදිහට ආදරය කරනවා. ඒක හරි තමයි ඔළුව ගාන්ට පොඩ්ඩක් අත ගාලා තමයි ආදරය කරන්නේ. තාත්තගේ ආදරය වෙනස්. හැබැයි අම්මා එක්ස්ප්‍රෙසිව් ලව්. අම්මා ලං කරගෙන ඉවගෙන තුරුළු කරගෙන ඔළුව අත ගගා එහෙම ආදරය කරන තාත්තලා එහෙම ආදරය කරන්න ඕනේ. ඒක ලස්සනයි. ඒ කියන්නේ ඒක පෞරුෂයට බාධාවක් නෙමෙයි. ඔබ ප්‍රකාශ කරන කෙනෙක්. ඔබ ආදරේ ප්‍රකාශ කරන ආදරේ තියෙන කරන්නනේ මගේ ප්‍රේමන්තනි. ලෝභ නැතුව කරන්න. අය ඔක තියාගෙන ඉන්නේ. මගේ බිරිඳටත් එහෙම ආදරය කරන්න. හිතන්න පිරිමියා කියන්නේ පෞරුෂය. හරි ඔකේ මං වාට ආදරම් එච්චරයි. එහෙම එපා. හොරතල් කරන්න ලං කරගන්න ඔබගේ බිරිඳට ආදරේ. ඒගොල්ලෝ කැමති එහෙම. මගේ ආදරේ ප්‍රේමන්තනි ඒක ප්‍රකාශ තාත්තගේ ආදරේ වෙනස්. දෙවියන් වහන්සේ එක වෙලාවක තාත්තෙක් වගේ හැබැයි තව වෙලාවක අම්මෙක් වගේ. ඒක අම්මා වගේ ළඟයි තාත්තා වගේ රකී කියලා කියන්නේ. දැන් මෙතන ඒක මට දැනගත්තේ ඒක මම පර්සනලි දෙවෙනාසේ ඒක කවදාවත් මම හිතලා තිබුණේ නැහැ. මගේ අම්මා මට පුතේ කියපු නැතිකොට අක්කා ඉන්ෂිරා අක්කා ලොකු බබා නංගි චූටි නෝනා මල්ලි චූටි බබා මම කලන. දැන් ඔය ලොකු ප්‍රශ්නයක් වුණා. ඕක මට පුතේ කිව්වේ නමින් කතා කරේ. තරහකින් දන්නේ මේ ඒක පුරුදු වෙච්ච එක. it just happen. මම ඒක අද දන්නේ ජේසුමයි එක ඉඩ දීලා තියෙන්නේ. එතනින් මොකද වෙන්නේ? මම පුතේ කියන වචනට වහල් වුණා. පුතේ කියලා කවුරු හරි කතා කරද්දි මම විනාශයි එතන. මමගෙන් ඕන දෙයක් කරන්න පුළුවන් පුතේ කියලා. ඉස්සර හොඳේ දැන් නෑ. හරිද? ඉතින් එහෙම කරගන්න පුළුවන්. ඉතින් එතනදී මම පුද්ගලයෙක්ට බරපතල විදිහට බැඳුණා.
මොකද එයා මට පුතු කියලා කතා කරේ. ඒ ඇටැච්මන්ට් එකත් එක්ක මම ගොඩාක් දේවල් සැලසුම් කරා. පූජක ජීවිතෙත් සැලසුම් කරා. ඒ අම්මත් එක්ක අම්මා කියලා මම හදාගත්ත අයිඩියල් එකක්. මගේ ආදරේ දෙන රූප වන්දනාවක් ඒක. හැබැයි එතන මම කඩලා මට තේරුණා මේක වැරදි කියලා. ඒ කියන්නේ මේක ජේසුත් එක්ක සැලසුම් කරන්න තියෙන මම එයාත් එක්කලා සැලසුම් කරනවා. ඒක කඩලා මම යාපනයට ගියේ එතනයි. යාපනයට ගිහලා මම අන්ටාන්ට ජේසුත් එක්ක යාඥා කරද්දී සිල්ලාලේ කදිරේ මාදා කොයිල් රද්ද වගේ මතකයි. මම කිව්වේ a broken man in a broken land. බෝම්බ ගහලා කැඩිච්ච තැනක මම කැඩිච්ච විදියට මම උන්වහන්සේ ගාව ඉන්නේ නැද්ද? නැසෙ මට පුතේ කියලා කතා කරා. තාත්තා කෙනෙක් විදියට නෙමෙයි. අම්මා කෙනෙක් විදියට. මම අම්මට දුවලා ඇවිල්ලා කෝල් එක අරගෙන මං කිව්වා thank you අම්මේ. මට පුතේ කිව්වේ නැති හොඳ වෙලාවට. එයා දන්නේ නැහැ. එතකොට උඩ මේ මොකද්ද? මං ගාව මම මේ කෙනාට බැඳුනේ. එයා දන්නා ඔක්කොම මගේ ඇටැච්මන්ට් සියලුම දේවල් එයා මගේ දන්නවා. මොකද එයාට මම බැඳුනේ ඒ නිසා. එයා මට පුතේ කියලා කතා කරන නිසා. thank you. අද මට ජේසු කතා කරා. කතා කරා විතරක් නෙමෙයි. බයිබලේ මේ යෙසායා 66 මට පෙන්නවා. යෙසායා 66 පෙන්වන්නේ කොහොමද? උන්වහන්සේ කතා කරලා කියනවා අද පළවෙනි කියවීමේ මගේ ආදර ප්‍රමාන්තෙනි බලන්න 11 මෙසේ නුඹලා ඇගේ සැනසිලි ගෙන දෙන පියවරු උරා තෘප්තියට පැමිණෙන්නහුය. ඇගේ බහුලව ඇති කිරි වලින් ප්‍රීති වන්නහුය. ඊළඟට 12 දෙවෙනි කොටස කියනවා මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙන යනු ලබන්නහුය. ඇගේ දෙදන පිට සුරතල් කරනු ලබන්නහුය. මවක ඇගේ දරුවා සනසන්නක් මෙන් මම නුඹ සනසන්නෙමි. යාදර පෙමතන හොසියා 11:4 බලන්න. දයාවේ රැහන් වලින් මම ඔබ මුදා ගත්තෙමි. ප්‍රේමයේ බැම්මෙන් මවක ඇගේ දයාවේ රැහන් වලින් ප්‍රේමයේ බැමි වලින් මම වුන් මග පෙන්නුවෙමි. දරුවෙකු ඔසවනසේ මම වුන් මගේ මූණට ඔසවා ගතෙමි. පහතට නැමි උන්ට කෑම කැවුවෙමි. මේ කොටේෂන් එකේ කොටේෂන් එක මට පෙන්නවා. උන්වහන්සේ අම්මෙක් වගේ අපි තුවාල වෙලා වැටිලා ඉන්නේ නැද්දි සමහර වෘකේ තුවාල කරලා පාවිච්චි කරද්දී දුවගෙන යන්න පුළුවන් දයාබර අම්මෙක් උන්වහන්සේ ඇතුලේ ඉන්නවා. මගේ ආදරේ බෙමන්තනේ මව් කිරෙන් පෝෂණය වෙන ඒ කිරි වලට සබ්ස්ටිටියුට් එකක් නැහැ. පීඩියා ප්‍රෝ මන් දන්නේ මොනවද දෙන්නේ කියලා. සස්තජන් මව් කිරි වෙනුවට දෙන පිටි තියෙනවා. හැබැයි කිසිම ડોක්ටර් කෙනෙක්ට මව් කිරි වල තියෙන දේ ගන්න බෑ. ඒක ඔබගේ දරුවාට ලෝභ නැතුව කිරි දෙන්න. අවුරුද්දක් අනිවාර්යයෙන්ම ලෝභ නැතුව. මොකද අම්මගේ කිරි වලින් කරන දේ වෙන කිසි දෙයකින් කරන්න බෑ. කොරෝනාවත් හැදුන්නේ නැහැ පොඩි උන්ට. කොරෝනා හැදලා මැරුන්නේ නැහැ. මොකද මව් කිරි වල තියෙන ඒ බලය ශක්තිය. ඒකට සබ්සිඩියුට් එකක් නැහැ. අනිත් එක ලස්සන දේ මොකක්ද? මව් කිරි ස්ටොක් කරගන්නේ නැහැ. ඒක සමහර අම්මලා වැඩට යද්දි වෙනම කිරි දොබලා තියලා බබාට යනවා. ඒක ප්‍රැක්ටිකල් දෙයක්. නමුත් එහෙම සාමාන්‍යයෙන් ස්ටොක් කරගන්නේ නැහැ. එතකොට ඉල්ලලා ගන්න අඬද්දි දරුවා අම්මගේ කුක්කුවට උරන්න ගත්ත ගමම්ම කිරියනවා. ඉල්ල ඕනේ. ඕඩර් කරන්න ඕනේ. කනෙක්ට් වෙච්ච ගමන් පෝෂණය. දෙවනාසේ පෝෂණය කරන්නේ වගේ. කනෙක්ෂන් එකෙන් පෝෂණය එන්නේ. ඉල්ල ඉන්නද එතන එහෙම බලාගන්න උන්වහන්සේ ඔබව. මේ මිෂන් එකේදී උන්වහන්සේ බලාගන්නේ වෙන කාටත් බෑ. අම්මා කෙනෙක් පුතාත් එක්ක තියෙන දරුවත් එක්ක තියෙන ගනුදෙනුව වෙන කිසිම තැනක නැහැ. ඔබ බලාගන්නේ පෝෂණය කරන්නේ ආදරය කරන්නේ වගේ. එතන රිදෙද්දී ඔබ සනසන්නේ සන්තර්පණය කරන්නේ වගේ. එනිසා තමයි වෘක්කය මැදට බැටළුව යනවා වගේ යන්නේ. වෙනිසා උන්වහන්සේ කතා කරලා කියනවා පසුම්බියක්වත් මල්ලක්වත් පාවහන්වත් රැගෙන නොයන්න. මොකද මේ කියන්නේ? එනිසා බලන්න පසුම්බියක්ව මල්ලක්ව පාවහන් නොගෙන යන්න. හතරවෙනි වගන්තිය. ලෝකයේ තුල යැපෙන්න එපා. ලෝකයේ තුල යැපෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබ බලා ගන්න. මේ ගනුදෙනුද මතක තියාගන්න. කිසිම තැනක යැපෙන්න එපා. ඔබ යැපෙන්නේ ඔබගේ පඩිය මත නෙමෙයි. මම අර යුවලට කතා කරලා කිව්වා ඔබගේ ණයට ප්‍රශ්නට උත්තරේ මෙහෙමයි. එක තමයි ඔබ පඩිය ගත්ත ගමන්ම ණය ගන්න එක තහනම් බඩගින්න හිටියත් ණය ගන්නෙ නැහැ. ස්වාමීන් වහන්සේ මත යැපෙන්නේ. ඊළඟ දේ තමයි පඩිය ගත්ත ගමන් ජේසුගේ කොටස වෙන් කරන්න. ඒක 10න් කොටසක් වෙන්න පුළුවන්. ඔබට කැමති දෙයක්. හැබැයි ඔබට මුලින්ම පඩිය ගත්ත ගමන්
පාර පටියට ණයගේ වන්තින වර ගණතින වර්ගම නාරගේ වන්තින බෙලගේ වන්තින ගෑස් නෙමේ පඩිය ගත්තම ජේසු ස්වාමීන් වහන්සේ මාව බලාගන්න පාසල ස්තුතියි මේ භාෂගේ කොටස ඒ මොකද ස්වර්ගයේ ලයිට් බිල ගෙවන්න නෙමේ ඔබගේ දෙන කොටසෙන් උනාසට වැඩක් නැහැ ඔබ කොච්චර දෙනවද නෑ ඔබගේ ඇටිටියුඩ් එක ආකල්පය මාව බලාගන්නේ ඔබ වහන්සේ ආර්ථික ප්‍රශ්නවල යන ඔබට මම කියන්නේ එච්චරයි වංචාවක් කරනවා නතර කරන්න ඔබගේ කොටස පඩියේ මුල් කොටස නෑඹුල් ඵලයේ උනාසට වෙන් කළ බලන්න පුතුම විදියට උනාසේ බලා ගන්නවා ඒක මම සාක්ෂි දරනවා මෙතන ඒක කරන මගේ පල්ලියේ බොහෝ දෙනෙක් ඉන්නවා මුල් කොටස එයාලා මම පුළුවන් නම් මම මෙතනට ඇවිල්ලා සාක්ෂි දරන්න බය වෙන්න එපා එන්න කියන්නේ මට පේනවා මට මෙතන ඔක්කොම පේනවා එහෙම එන්න කියන්නේ හැබැයි එහෙම දෙන අය ඉන්නවා මගේ ආදරේ මන්තනේ කවදාවත් හිස් වෙන්නේ නැහැ ඔබ. ඒ ඇටිටියුඩ් එක මා බලාගන්න බහන්සේ. ඒ නිසා ඒ තැනදී මල්ලක්වත් පසුම්බියක්වත් පහන්වත් මේ කිසි දෙයක් ගැන වරි වෙන්න එපා. ඔබ ජේසුගේ දේ නම් කරන්නේ උන්වහන්සේ ඔබ බලා ගන්නවා. වචනේ බලන්න නොගෙන යන්න. මගදී ආචාර කිරීම සඳහා පමාණුවන්. ඒ කියන්නේ ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරන්න. දවසේ ඔබට චූටි කාලයයි තියෙන්නේ. පොටි දවසයි තියෙන්නේ. මෙතන මේ රෙස් කර කර හායි බායි හුයි කියක ඉන්න බෑ. වැඩක් තියෙනවා කරන්න. කාලේ නාස්ති කරන්න එපා. මගේ ආදර බෙමන්තනේ ඒ නිසා ඊළඟට කියන බලන්න ඔබ යම් ගෙදරකට ඇතුළු කල පළමුකට ඒ ගෙදරට සාමය වේවායි පතන්න සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත්නම් ඔබගේ සාමය පැතුම ඔහු පිට රැඳෙනු ඇත. ශාලෝම් පීස් ඒක මගේ ප්‍රේමන්තනේ ඔබට ආයි පතන්න දෙයක් නැහැ. සාමයෙන් ඉන්න කෙනා තුල සාමය තේරෙනවා. දේව අම්මා ගෙදර එලිසබෙත්ගේ ගෙදර ගියම් පිරුණා වගේ එහෙම අය ඉන්නවා. සමහරවිට මුස්පේන්දු ඩයල් ඉන්නවානේ. ඒක කට ඇරියොත් ඉවරයි. තේරෙනවද? ළඟින් ගියොත් මුකුත් නැහැ. ඈත් විතරක් නෙමෙයි. දෙන කියන්නේ හරිම නෙගටිව්. නෑ බෑ. මගේ ප්‍රේමන්තනේ මාන්සියලත් එක්ක කතා කරන්න. තේරුණාද කියන එක? මූසලකම කියන්නේ ඒකට. එහෙම නැතු දැක්කම එහෙම එකක් නෙමෙයි. උදේ දැක්කොත් එහම ආයි ගෙදරට ගිහලා ආයි වෙනම එනවා. නැද්ද? එහෙම එකක් නෙමෙයි. තම කොච්චර පොසිටිව්ද? ජේසුගේ සාමය. ඒ සාමය එන්නේ උන්වහන්සේ ජෝම් 14:27 කියන්නේ මම ඔබට ශාන්තිය ප්‍රදාන කරම යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකය දෙන්නක් මෙන් නොවේ. ඔබ සිත් කැළඹෙන්නටවත් බියවන්නටවත් ඉඩ නොදෙන්න. ඒ කියන්නේ ලෝකයේ දේවල් සෙටල් කරලා ලැබෙන සාමයක් නෙමෙයි. වෙනම කනෙක්ෂන් එකකින් හම්බෙන්නේ. සමහර ගෙවල් බැහැ දකින්න ගියාම සමහර ගෙවල් වල මොනවා සාද කාලා නැහැ ෆාද මේව නැහැ මට වැඩ නැහැ වැඩ නැහැ එතන මේව නැහැ ෆාද නැහැ. හැබැයි සමහර අය ෆාද තාම කාලා නැහැ. මේ දවස්වල ජොබ් එක නැහැ. හැබැයි ජේසුස් මොනාරි කරයි. ආසයි මගේ ප්‍රමන්තනේ. ආසයි ඒ චරිත. වෙකම ප්‍රශ්නේ දකින්න විදිය දෙකක්. ඒ සාමයට ඇටැක් කරන්න දෙන්න එපා යකාට. මොන දේ නැති වුණත් ඒක අරගලයක් හොඳේ වෘක්කයෝ වදන වගේ තමයි ටක් ගාලා කනවා අහුවෙච්ච ගමම. ඒ නිසා මේ ફોකස් එක මගේ ස්වාමීන් වහන්සේ මා බලලා වරි වෙන්නට එපා. හෙට දවස ගැන කරදර වෙන්න එපා. හෙට දවස් කරදර හෙටට ඇති. අද දවසේ කරදර අදට ඇති. හෙට දවස් අද දවසේ කරදර වලට හෙට දවසේ කරදර එකතු නොකර ගන්න. මගේ ආදර පෙමන්තනේ එකයි මතේතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්ති කියන්නේ හැම දෙයකටම මලින් දේව රාජ්‍ය හොයන්න. ඒ හැම දෙයක්ම ඔබට උන්වහන්සේ දෙනවා. එනිසා ඔබ නලංගු වෙන්නට එපා. ඔබ යම් ගෙදරට ඇතුළු කල පළමුකොට ගෙදර සාමය පතන්. සාමය ලබන්නට හික්සිරි කෙනෙක් නම් ඔබ සාමය පැතුමට රැඳෙනු ඇත. නැතහොත් අපි හැමෝම කියමු. එන්න එපා වෙලා තියන්නේ. නැතහොත් එය ඔබ වෙත පෙරලා එනු ඇත. ඒ මම මේක කියවන්න කියන්නේ. ගොඩාක් වෙලාවට අපි ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ උතනින්. ඒ කියන්නේ මම ආසාවෙන් දෙයක් පටක් ගන්නවා. ආසාවෙන් අන්නවා අද මම දේශනාව අහලා ආසාවෙන් උයනවා. හරිද? තියෙන දෙයක් ලසරු වෙලා හස්බන්ඩ්ට දෙනවා. හස්බන්ඩ් පිට්ටු ගිල්නවා වගේ කරනවා. දැන් තාම මුකුත් කිව්වේ නැහැ නේ. තාම නැහැ. මුකුත් නැහැ. අගේ කිරිල්ලක් නැහැ. එයා ඔබගේ සාමය නැති කරගන්න එපා. එයා කියන රියැක්ෂන් එකෙන් දැන් ඔබ සාමය පතන්න. ඒ සාමය එයා ගත්තේ නැත්නම් ඔබට ආයෙනවා. You be at peace. ඔබ සතුටින් ඉන්න. ඉතින් ඒක එයා ඒක කිව්වනම් ඒකේ නැතත් කමක් නැහැ. ඔබගේ ශාන්තිය නැති කරගන්න එපා. කෑවනේ. මගේ මූඩ් එක උදේට යාඥා කළා ආව ගමන් කට ඇරියා විනාසයිනේ. බෝක්කු කට වගේ. ඇද්ද? අර මෙහෙම කර ඉවරයිනේ මගේ. එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබගේ සාමය ඔබට තියාගන්න. ඔනාසි කතා කළා කියලා මගේ ප්‍රවන්තිනේ. මතක තියාගන්න. ඔවුන් දෙන දේ කමින්ද බොමින්ද ඒ ගෙදරම නැවතී සිටින්න. මන්ද මෙහෙ කරුවා සිය වේතනය ලැබිය යුතුය. මම මෙතන ඔබව දැනුවත් කරන්න ඕනේ.
මෙහෙකරුමා වේතනය ලබන්න ඕනේ. ඔබගේ මිෂන් එකේදී ඔබගේ කාර්යයේදී ස්වාමීන් වහන්සේ ඔබට දෙන දේ. ඒ දෙන්න එක එක්කෙනා පත් කරයි. උන්වහන්සේ ශාරීපත්වල වැන්දබුව පත් කරා එළියට කන්න දෙන්න. පිටි නැලිය එක අන්තිම පිටි ගුලිය රොටිය මතක තියාගන්න ඔබ බලාගන්න ස්වාමින් වහන්සේ. ඒක ඔබට වඩා 100%ක් පියතුමෙක් විදියට මාව බලාගන්න උන්වහන්සේ මට පඩියක් නැහැ. පඩියක් දෙන රුපියල් 15000ක් අපිට allowance එකක් තියෙනවා. තේරුණාද කියන එක? අනිත් එක්කම මට පඩියක් නැහැ. හැබැයි සමහර අය ගෙනත් දෙනවා ෆාදර් මේක ෆාදර්ගේ වියදමට. ෆාදර්ට කැමති දෙයක් කරන්න. මට කෑම ගන්න සල්ලි වලින් මට වියදම් කරන්න අයිතියක් නැහැ. මිෂන් එකට දෙන සල්ලි වලින් මට වියදම් කරන්න අයිතියක් නැහැ. මගේ පර්සනල් දේ කරගන්න කවුරු හරි දෙනවා නම් තමයි මම මේ දේ කරගන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමාන්තයනි. හැබැයි උන්වහන්සේ හැම දෙයක්ම බලනවා. බලන්නේ අහසින් කඩාගෙන වැටලා නෙමෙයි. ඔබ එක එක්කෙනා හරහා මට උදව් කරනවා. එක එක්කෙනා හරහා සමහර එක වචනේ පුංචි දේවල් මට උදව් කරනවා. ඒ හැම කෙනෙකුට ස්තුතියි. ස්වාමීන් වහන්සේ ඔබ දිවැසි උන්වහන්සේගේ කාර්යය කරන කෙනාට වතුර කෝප්පයක් දුන්නත් උන්වහන්සේ ආශිර්වාද කරනවා. ස්තුතියි ඔබ වහන්සේගේ ජීවිතේ ඔබට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා අනිවාර්යෙන්. හැබැයි මා බලාගන්නේ ඔබ නෙමෙයි. මා බලාගන්නේ මගේ තාත්තා. ඔබව අම්බරලා උන්වහන්සේ දෙන්නේ. ඔබ මිරිකලා ඔබ තල්ලු කරලා ගෙනත් දෙන්නේ. ඔබ නෙමෙයි උන්වහන්සේ බලාගන්නේ. එක ෆාදර් කෙනෙක් මේ දේශනාව මේ සුවිශේෂීය දේශනා කරද්දී මට ඇහුණා මට නිකන් විලි ලැජ්ජාවේ පණ ගියා. තේරුණාද කියන ෆාදර් දේශනා කරනවා සමා වෙන්න මම මේ ඒ ෆාදර් ඔබ දන්නේ නැහැ කවුද ෆාදර් කියලා. ජීවිත නතරත් නැහැ. ඒක නිසා මම තමයි දේශනා කරන්න යන්නේ. එහෙම එකක් නෙමෙයි. කොච්චර වැරදිද මේ කියන කතාව බලන්න. ෆාදර් කියනවා පසුම්බයක්වත් මල්ලක්වත් මම අරන් එන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඔබ බලා ගන්න ඕනේ මාව. ඒක නෙමෙයි මේ කියන්නේ. මාව බලා ගන්න උන්වහන්සේ. මගේ ආදරේ මන්ද කිසිම කෙනෙක්ට ණය ගති නැහැ හඳේ. කිසිම කෙනෙක්ට ණය ගති නැහැ. කිසිම කෙනෙක්ට. මට ආරච්චියක් ආව මට පෙට්‍රල් වගේක් දීලා එයා කියවන්න ගත්තා කියලා. මම පෙට්‍රල් දුන්නේ මුට පෙට්‍රල් දුන්නේ අපරාධේ. මට දැන් කියන්න මෙතන ළඟ ඉන්න කෙනෙක් ඇවිල්ලා මට කිව්වා. මං කිව්වා එයා කිව්වට එයා මට කිව්වේ නෑනේ. එයා කියනකම් ඉන්න. තේරුණාද කියන්නේ? එයා කියනකම් මට කිව්වේ නෑ මුකුත් නෑ වගේ මාත් එක්ක කතා කරා. හරි කිව්වද නැද්ද කියලා මම දන්නේ නෑ. මට අදාළ නෑ. සල්ලි වලට ගන්න බෑ. සේවකයා වේතනය ලබන්න ඕනේ. ඔබ කරන කාර්යදී උන්වහන්සේ ඔබ බලාගන්නේ. කිසිම කෙනෙක් ඔබට කොච්චර උදව් කරන අයදී ඒ උදව් කරන අයට ඔබ ණය ගැති නෑ. ඒගොල්ලන්ට ආදරය කරන්න ඒ වෙනුවෙන් යාඥා කරන්න. හැබැයි මේ මාව බලාගන්නේ ඔබ නෙමේ ස්වාමීන් වහන්සේ. මාව බලාගන්නේ ඔබ වහන්සේ විතරයි. එක එක්කෙනාව පාවිච්චි කරලා උන්වහන්සේ මාව බලා ගන්නවා. එම නැත්තම් උන්වහන්සේ අහේනිය තුල මට දෙයක් කියා දෙනවා. ඒක උන්වහන්සේ පිලිපි වරුන්ගේ 4 වෙනි පරිච්ඡේදය 11 වෙනි වගන්තියේ පාවුලතුමා හරිය ලස්සනට කතා කරලා කියන්නේ මම මේ දේ කියන්නේ මට ඇති හිඟතාවයක් නිසා නොව මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නද සමෘද්ධිමත්ව සිටින්න දනිමි. මම කුමන තත්වයක කොහේ සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධිමත්ව සිටින්නටත් අගහිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙන ගතිමි. මොකක්ද රහස? 14 කියනවා. 13 මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. මගේ ආදර ප්‍රේමාන්තනේ මෙවැනි සුන්දර අත්දැකීමක ගෝලයන්ව යවනවා. එයාලා දෙනවා ආයේ නියමට මිෂන් එක කොහොමද ගිහිල්ලා සේවය කරනවා. ඒ බලයෙන් යකු එලවනවා. ඊරියකු කෑගෙන දුවනවා. අරෙන් මෙහෙ දුවනවා. අම්මා තායි තිතින් මොනවද හුනියන් එළියට ගන්නවා. ආයි මිනිස්සු නිදහස් වෙනවා. මාර ගති තේරෙනවද කියන එක. ඒගොල්ලන්ගේ සුන්දරකම මොකක්ද? වගන ඇවිල්ලා ජේසු පාමුල පොඩි උන් ටිකක් වගේ ස්වාමිනේ මාරනේ මෙහෙම උනානේ ස්වාමිනේ අම්මා පොඩක් ඉන්නවා ඉතින් මම කියන්නේ මම කියත මෙන්න මෙහෙම උනා නෑ පොඩ්ඩකින් මම කියනවා දැන් ඇතිනේ මම කිව්වා කට්ටියම 72 දෙනාම ජේසුට පොරකකා වෙච්ච දේ කියනවා. ඉන්පසු 70 දෙනා 17 ප්‍රීතියෙන් හැරියවුත් ස්වාමිනේ ඔබ වහන්සේගේ නාමයේ අනුවසින් යක්ෂයෝ පවා අපට අවනත වෙති. අපි හැමෝම කියමු කාටද? අපට අවනත වේ. තව පාරක් කියන්න. අපට අවනත වේ. හැමෝම කියන්න. අපට අවනත වේ. අපට අවනත කියන පොඩි ගතියක් තියෙන අම්මා ජේසුගේ නම තමයි. හැබැයි මං කියද්දි මු දන ගන්න. ඇත්ත මං කියද්දි මෙහෙම වෙනවා. ඒ කියන්නේ පොඩි අර මම ගතියක් ඇවිල්ලා පොඩි ගතියක් සම්මාරයි කියලා දෙන්නම් ස්වාමීන් නැද්ද එහෙමනම්. ජේසු මින් බලාගෙන ඉන්න හරිය
අරයත් කියනවා මෙයත් කියනවා ඇත්තද? වා හරියෝ නෑ. හරි උපේක්ෂාවෙන් උන්වහන්සේ ඉන්නවා. අවසානයේ කතා කළා කියනවා not to be successful but to be faithful. ඔබ සතුට වෙන්නට එපා. බලය නිසා. මම ඔබට බලය දීලා තියෙනවා. සර්පයන්ව පාගන්න, ගෝනුස්සන්ව චප්ප කරන්න හැම යක්ෂ බලධාරිය විරුද්ධව මම බලය දීලා තියෙනවා. මුලින්ම අපි ජීවත් වෙන්නේ බලයක් එකද කියලා වෙනම අහන්න ඕනේ. තේරුණාද කියනවා. ඉන්න කිසිම බලයක් නැහැ නිකන් පෙන්ද වගේ ඉන්නේ. බලයක් එක ඉන්නකොට. ඒකයි උන්වහන්සේ 2 තිමෝති 1:7 උන්වහන්සේ කතා කළා කියන්නේ මා ඔබට දුන්නේ බය දුක තියෙනවා ප්‍රේමාන්විත හික්මුණු ආත්මාන බල සම්පන්න ආත්මානුභාවයක්. 1 තිමෝති 2 තිමෝති 1:7 sorry පුතේ 2 තිමෝති 1:7 උන්වහන්සේ කතා කරන්නේ ඒකයි. මා ඔබට දුන්නේ දෙවනස්සේ අපට දුන්නේ බය දුක තියෙනවා බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවයක්. බලයක් එක ඉන්න යකු ඉස්සරහ දෙකට නැවෙන්න එපා. සිද්ධි ඉස්සරහ පාච්චල් වෙන්න එපා. නෝන්ඩි වෙන්න එපා. ඔබගේ අධ්‍යාත්මික සෙන්සෙලප්ප තියාගෙන ඉන්න. හැබැයි සතුටට කාරණාවක නෙමෙයි. විනාශ කතා කළා කියනවා. 19 බලන්න සර්පයන්ද ගෝනුස්සන්ද පා ගන්නට සතුටක් මුළු ශක්තිය මැඩලන්න මා ඔබට බලය පවරා ඇත. කිසිවකින් ඔබට අනතුරක් නොවේ. එසේ වුවද අශුද්ධාත්මයන් ඔබට යටත් වෙන නිසා සන්තෝෂ නොවන්න. මගේ ආදර ප්‍රමන්තනේ දවස් අවසානයේ ඔක්කොම ජේසුට කියන්න. ඉස්සර චූටි ළමයි හරි ලස්සනයි. ගෙදර ඇවිල්ලා බෑග් එක තිබ්බ ගමම්ම චැට බොක්ස් ඉන්නවා. කලවායි කුරුවි කියලා කියනවා. කියනවා කිය අම්මේ මෙහෙම නන් ටීචර් අපිට මෙහෙම කරන්න අම්මෙන් මෙහෙම කරන්න මේක කරන්න අන්තවල කියන්නේ අර මම හරි පුතේ කියනවා. ඒක හරි ලස්සන දෙයක්. මට සමහර අම්මලා ඉනවා කියන දේ හොඳට අහගෙන චූටි තැන් අල්ල ගන්නවා. නිවැරදි කරන්න තියෙන තැන්. අර අංකල් මොකද කිව්වේ? අද වෑන් අංකල් මොනවද කිව්වේ? ඒක හරි වැදගත්. මගේ ආදරේ පෙනෙන දවස් අවසානයේ ඔබ කරපු දේ ජේසුට කියන්න. මේක ශ්‍රාවකත්වයේ අත්‍යවශ්‍ය දෙයක්. ශ්‍රාවකත්වයේ අත්‍යවශ්‍ය දෙයක්. ජේසුට ෂූටයක් කියන්න. අද ජේසු මෙහෙම වුණා මම ෆේල් වුණා. මම සාර්ථකයි. මම මෙහෙම වුණා හරි. හස්බන්ඩ් හැපෙත් ඉන්නවනම් කියන පොඩ්ඩක් කියන මම ප්‍රේ කරලා ඉන්නම්. වයිෆ් කියන පොඩ්ඩක් ඉන්න මොකක් පොඩ්ඩක් කටවහගෙන ඉන්න. මට පොඩ්ඩක් යාඥා කරන්නට ඕනේ. ඔබ වෙනම තැනකට ගිහිල්ලා බාත්රූම් එකට හරි කමක් නැහැ ගිහිල්ලා මගේ ආදර වෙමන්තිනේ ජේසුත් එක්ක කතා කරලා දවස් අවසන් කරන්න. ජේසු අර මිස් වෙච්ච තැන් හරි ගස්සනවා. ගෝලිය සතුට වෙද්දී ජේසු ඒක හරි තැනට දානවා. අනවශ්‍ය දේ අයින් කරනවා. ඔබ සුද්ධ කළා තමයි ඊළඟ දවසට අරගෙන යන්නට ඕනේ. ගෝලියන්ට කතා කරලා කියනවා ඔබ ඒ නිසා සතුටු නොවන්න. අශුද්ධාත්මයන් ඔබට යටත් වෙන නිසා සන්තෝෂ නොවන්න. ඔබගේ නාමය ස්වර්ගයේ ලියා ඇති නිසා සන්තෝෂ වන්නයි අදාළසේක. ඔබගේ නම ලියලා තියෙනවා පුතේ. ඔබ මගේ අයිතිය. ඔබට ස්වර්ගික උරුමයක් තියෙනවා. ඇඩ්‍රස් මෙහෙ නැති වුණාට එතන ඇඩ්‍රස් එකක් තියෙනවා. ඔබට කාමරයක් තියෙනවා. ඒ සූදානම් කරන්න මම යන්නේ. ඒක ලෑස්ති කරලා ඉවරයි. හැබැයි මගේ ආදර බෙමන්තනේ මතක තියාගන්න ජුදාස්ගේ නමත් ලියවිලා තිබුණා. සාවුල් රජගේ නමත් ලියවිලා තිබුණා. හැබැයි යාළගේ කල් ක්‍රියාවෙන් ඒ නම මකා ගත්තා. පරිස්සම් වෙන්න ඒක මකා ගන්නට එපා. මට දෙන දේ කාර්ය කරන්න නැතුව යකාට බාර වෙලා වග වලසුන්ගේ හක්කේ බයිට් එකක් වෙලා බාර වෙන්නට එපා. උන්ට කඩේ ගිහිල්ලා ඔබගේ අරමුණ නැති කර ගන්නට එපා. සීසන් නැති අවදිව ඉන්න ස්වාමීන් වහන්සේ ඔබට ඒ නම නිසා අද අවසානයේ ගලාතිවරුන්ගේ ලිපිය අවසානයේ පවුලතුමා කතා කරලා කියන්නේ මට බෝස් කරන්න දෙයක් තියෙනවා නම් මම බෝස් කරන්නේ මම පුරාජයට දරන්නේ කුරුසිය ගැන. කුරුසිය බලය නිසා ලෝකයට මං කෙරෙහි ඇති ආසාවත් මට ලෝකයේ කෙරෙහි ඇති ආසාවත් නැති වෙලා තියෙනවා. මම නිදහස්. දැන් මට කරදර කරන්න එපා. මගේ ස්වාමීන් වහන්සේගේ නිවාරණ මම දරනවා. ස්ටිග්මාටක් කියන්නේ ජේසුගේ වන කැලැල්. ඒක පවුලතුමාට හම්බ වුණා. ඒ කියන්නේ ජේසුට පූර්ණව සම්බන්ධ වෙන්න තැනක්. ඒ රිලේෂන්ෂිප් එක එන්ජොයි කරන්න. මගේ ආදර ප්‍රමන්තිනේ. ඒ නිසා ඔබ චූටි බටලු පැටියෙක්. ඔබගේ ශක්තිය නැති වුණාට මහා ඉන්දියාවේ තුරුලේ ඉන්න. ඒ හන්දට අවදි වෙලා ඔබට කාර්යයක් තියෙනවා. ඒ යවන තැනට යන්න බය වෙන්නට එපා. ඒ ස්වාමීන් වහන්සේ තුළ ඉන්න. කිසිම ලෝකේ තැනක යැපෙන්නේ නැතුව උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න. ස්වාමීන් වහන්සේ අද ඔබට බලය දෙනවා, ශක්තිය දෙනවා, පන්නරය දෙනවා. උන්වහන්සේ ඔබට ඇරයුම් කරනවා. ආමෙන්.